අංක 5 අපි කතා කරගෙන ආවා ඊසතියේ අපි දැනට බුදුදහම කියලා අපි හිතාගෙන ඉන්නේ අපි කියන්නේ දැනට අපි අහගත්ත දේවල් වල අඩුපාඩුකම් තියෙන නිසා තමයි අපි දැන් මේ දේවල් මේ විදිහට කරගෙන ගියත් අපිට ඒවයි යම් ප්‍රතිඵලයක් ලැබිලා නැත්තේ. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා කියලා අපි එදා ගියසතියේ කතා කරා ඒහිපස්සිකෝ ගුණය. ඒහිපස්සිකෝ කියලා කියන්නේ ඇවිල්ලා දකින්න දෙයක් මේ තුල තියෙනවා. නමුත් අපිට තාම ආවට දකින්න දෙයක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා නම් ඇවිල්ලා දකින්න දෙයක් මේ ශාසනයේ තියෙනවා නම් ඒ කියන්නේ ඇවිල්ලා දකින්න වෙන්නේ ලබන ආත්මෙ මේ ආතෙද. මේ ආත්මෙ. මේක කරන වෙලාවේදී දැකිය හැකි දැනෙන දෙයක් තිබිය යුතුයි. නමුත් අපිට මෙච්චර කාලයක් අපි කරාට පුංචි දෙයක් ඇරෙන්න පොඩි සහනයක් අර මෙහෙම දෙයක් කරා කියලා දෙයක් ඇරෙන්න අපිට ජීවිතේට දැනෙන දෙයක් අපිට ලැබුණේ නැහැ. දැක්කේ නැති නිසා ඔයගොල්ලෝ උනත් අපි බෞද්ධයෝ නිසා විහාරයට ගියාට වැන්දට පොඩ්ඩක් හිත මේකෙන් සහැල්ලු කරගත්තට ඕගොල්ලන්ට විමුක්තිය නැත්තම් පරිපූර්ණ තෘප්තිමත් භාවය කියන එක ලැබිලා නැහැ. ලැබෙන්නේ නැති නිසා අපි ඕනම වෙලාවක මේ දැන් මේ සම්බන්ධ ඒක නිකන් අර මගුල් ගෙදර යනවා වගේ වැඩක්. මගුල් ගෙදර යනවා වගේ වැඩක් කියලා කියන්නේ දැන් මගුල් ගෙවල් වල ගියාට පස්සේ හැමෝම ලස්සනට අලුත් ඇඳුම් ඇඳගෙන මේ ක්‍රීම් ගාලා පවුඩර් ගාලා බොහොම ලස්සනට ඉන්නේ මාල වලලු තියෙන ඔක්කොම ටික දාලා. මේ ආවිල්ලා හැමෝම බොහොම ලස්සනට ඇවිල්ලා හිටියට මේ හැමෝම මේ ටික ඇඳගෙන ලස්සනට මේ මෙතන ඇවිල්ලා ටික මේ රංගපෑම කරන්නේ තියෙන නිසාද? හැමෝටම දැන් මේවා තියෙන මේ තමන් ගන්න කියන්නේ මේ ඇඳුම් පැළඳුම් මේ විදිහට අපි ඇඳලා තියෙන්නේ අපේ තියෙනකින් පොඩි මුදලක් වේදම් කරලා සමහරවිට 4 තේ නැහැ වෙලාද. සමහරවිට ගෙවල් වල ප්‍රශ්න තියාගෙන මේ මහත්යත් එක්ක රණ්ඩු වෙලා අල්ලපු ගෙදරින් සාරි ඉල්ලගෙන තව ගෙදරකින් මොනවාද අනිත් ඇඳුම් කෑලි ඉල්ලගෙන නේ මහා රණ්ඩු ගොඩක් කරලා ප්‍රශ්න ගොඩක් ආසේ තමයි මේ ටික පටලගෙන ගිහිල්ලා අතන කට්ටියම එතන ඉන්නේ නැති බැරි මිනිස්සු වගේද නිකන් අර බකින්හෙන් මාලිකාවෙන් බැස්සා වගේද පුරුදුවත්තේ මොනෝනලා වගේ තමයි ඉන්නේ මේ සියල්ලෙන් සපිරිලා අපිට මේ විවේක වෙලාවේ අපි මේ විදිහට තමයි ගෙදර අඳින්නේ. දැන් ඔය අර අපේ මොනවාද ඔය අපි ටීවී එකේ බලද්දි තියෙන්නේ හින්දි පරිවර්තන නාට්‍ය. ඒවයි ගෙදර ඉන්නකොටත් අඳින්නේ සාරි ඇඳලා ජුවලරි දාලානේ ඉන්නේ නේ. අපි හිතන් ඉන්නෝ ඒ මිනිස්සු ගෙදර ඉන්නේ. ඔය මට්ටමින් කියලා. ගිහිල්ලා ඕන බලන්න තත්ත්වය. නේ? ඒ වගේ අපි මගුල් ගෙදරකට රැස් වෙනකොට හැමෝම ඇඳලා පැරඳලා ලස්සනට ඉන්න ඒක වැරදි කියන එක නෙමෙයි මම කියන්නේ. හැබැයි හැමෝම මේ ටික ඇඳගෙන ලස්සනට එළියට මූණ පෙන්නකොට හැමෝම අස්සෙන් විවිධ ප්‍රශ්නත් එක්ක ඉන්නේ. සමහරලාට ඇඳුම් ටික අරගෙන තියෙන්නේ ණය වෙලා. නේ? මේ මාළවලු ටික සමහරට වෙන කාගෙන් හරි ඉල්ලගෙන දාගෙන යන්නේ. නේ? සමහරලාට සැලොන් එකෙන් ඇඳුම් ඉල්ලගෙන ඇඳගෙන යන්නේ. මෙහෙම ගියාට අපි එතන පෙන්වන්නේ මේ අපේ ඉහළ මට්ටමක ඉන්න අය වගේ නෙනේ. එහෙම පෙන්නුවට එතන ඉන්න හැමෝම එහෙමයි. සමහරට මගුල් ජෝඩුවත් ලෝන් 10 15 දන්නවනේ ඉතින් මගුල්වක් කරනකොට නේ ලෝන් ගහලා අර එහෙම කරලා තමයි මේ ඔක්කොම ටික රටට ලෝකෙට මේ ටික පෙන්නන්නේ. හැබැයි ඒක ඇස්සේ තියෙන අඳෝනාව ප්‍රශ්න ටික එයාට විතරක් අයිති එකක්ද? මගුල් ජෝඩුවත් ණය වෙලා තමයි ඒ ඇඳුම් තියෙන්නේ. එතෙන්ට එන අනිත් පිරිසක් අතර තේන අය වෙලා සැලූන් එකට ගිහිල්ලා මේකප් එක කරගෙන තියෙන මූණ නෙමෙයි එතන තියෙන්නේ. නේ? ඒ ඔක්කොම වෙනස් කරගෙන මේ හැමෝම එකිනෙකාට මොකද්ද කරන්නේ එතන? එකිනෙකා රවට්ටා ගැනීමක් කරනවා. හැබැයි හැමෝම ඉන්නේ ප්‍රශ්නයක් එක්ක. හැබැයි හැමෝම එතන පෙන්වන්නේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ තමයි පෙන්වන්නේ. එතකොට ඇයි පොදුවේ හැමෝම මේ මට්ටමෙන් රැවටිලා හැමෝම එකිනෙකා රවට්ට ගන්නවා. මම ඒ කෙනාව රවට්ටනවා. ඒ කෙනා මාව රවට්ටනවා. එහෙම ඔන්න ඔය වගේ අපි දහම ගැන කියද්දි ඕගොල්ලෝ කියනවා නේ දැන් මට නම් මේ පන්සල් යන එකෙන් සීල සමාදන් වෙන එකෙන් මහා ලොකු වෙනසක් මේ ලොකු ආශිර්වාදයක් මෙහෙම එකක් තියෙනවා කියලා කිව්වට තමන්ගේ හිතට එකව කතා කරලා බැලුවොත් තමන් ඉන්නේ ප්‍රශ්න වලට මට මේකට උත්තරයක් මේ සීල සමාදන් වීමෙන් හරි මේ දහම අපි අනුගමනය කිරීමෙන් හරි දැන් මම කියන දර්ශනයක් හදාරන්නේ නැති මට්ටමේදී ලැබිලා තියෙනවද කියලා ඇහුවොතින් මිනිස්සෙක් ඇහුවොතින් ඔව් කිව්වට තමන්ගේ හිතට තමන් තට්ටු කරලා ඇහුවට පස්සේ තමන්ට ඔව් කියන්නේ නැහැ. නේ? ගොඩාක් වෙලාවට එහෙමයි. අන්න ඒ නිසා අපිව රවට්ටගෙන අනිත් මිනිස්සයව ඉස්සරහා
අපි බොහොම සිල්වත් අපි භාවනාවල් දියුණු අපිට මෙහිමයි අපිට දැන් ආධ්‍යාත්මික ශක්තිය තියෙනවා මේ කිව්ව කතන්දර මගුල් ගෙදරදී අනිත් මිනිහර වටනවා වගේ වැඩක් නෙවෙයි වෙන්නේ මම ඕගොල්ලෝගේ අවංක වන්නේ එහෙමද එහෙම නෙවෙයි මම දන්නේ මට මේ දර්ශනීය කියන කාරණාව හදාරන්නට ඉස්සෙල්ලා මමත් මිනිසුන්ට භාවනාව කියලා දීලා තියෙනවා බණ කියලා දීලා තියෙනවා කියලා දුන්නට මම කියලා දෙන එකෙන් ඒ මිනිස්සු හිතනවා අපිට තේරුම් නැතුණාට ඔක හාමුදුරන්ට තේරෙනවා ඇති කියලා කියලා දෙන මම හිතනවා මට මේක මේ තේරුම් නැතුණාට මේ කියන මිනිස්සු තේරුම් නැති වෙන කට අරගෙන අහගෙන ඉන්නේ සාදු දීදී නෑ විහිළු නෙවෙයි මේ කියන කාරණාව ඒ නිසා මම හාමුදුරුවෝ හිතනවා මේ ගිහි මිනිස්සුන්ට මේක තේරිලා ඒ මිනිස්සු නිවන් දකින්න නැති කියලා ගිහි මිනිස්සු හිතනවා අපිත් මේ ඉතින් සාදුකාර දීලා අහගෙන හිටියට ඔය කිව්වට මට නම් ඇත්තටම මොකද තේරෙන්නේ නෑ ඒ වුණාට ඔක හාමුදුරන්ට තේරිලා ඇතිනේ කියන දැනින් හිතාගෙන හිටියම මගුල් ගෙදරද මගුල් අර මනමාලේ සහ එතන ඉන්න පිරිස වගේ අපි දෙගොල්ලට මොකක් කරගත්තද රවට්ට ගත්තා අපි දෙගොල්ලම අසරණ වෙන්නේ කොතනදීද? ඕක වුණාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මරණ මංචකයට ගියාට පස්සේ එතනින් ඉහිට හාමුදුරු කොහෙද ගිහිල්ලා හොයලා බැලුවොත් හාමුදුරු පෙරේත ලෝකේ. හාමුදුරගෙන් බණ අහපු මිනිස්සුත් බැලුවා ඒ මිනිහත් එහෙ. දැන් ඉතින් දෙන්න මෙහෙනම් දැන් මෙහෙදි දෙන්න මොකක් කරගෙනද හිටියේ? නිවන් දකින්න ඔන්න මෙන්න හිටියේ. එයා දිව්‍ය ලෝකේ ස්වර්ගස්ත වෙන්න වගේ හිටියේ. දායකයාත් ඒ මට්ටමේ වගේ හිටියේ. නමුත් මේ අපි පෙන්නපු කාරණාවට වඩා උනේ වෙන දෙයක්. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ ලෝකෙට පෙන්නන කාරණාව නෙමෙයි. Taman කොච්චර තෘප්තිමත් මට්ටමක ඉන්නවද? Tamanගේ ජීවිතේ මේ වෙනකොට ඔයගොල්ලන්ගේ මට්ටමින් කොච්චර තෘප්තිමත් මට්ටමක ඉන්නවද? පරිපූර්ණ සන්තෝෂයකට, පරිපූර්ණ නිවීමකට කොච්චර දුරටපත් වෙලා තියෙනවද කියන එක තමයි මේ අවශ්‍ය වෙන්නේ. මගුල් ගෙදරදී එකාට එක රවට්ට ගන්නවා වගේ ලොන්ඩරියෙන් ඇඳුම ණයට අරන් ගිහිල්ලා ඒක මගේ වගේ නේ. තව සමහර පිරිමි ළමයි ඉන්නේ. ගෑල් ළමයි බලන්න පන්ති ළඟට යන්න ඕන අපසේ යාළුවගේ බයික් එක අරන් ගිහිල්ලා තමන් එක වගේ ගිහිල්ලා ඒ පන්ති ගාන මාත්‍තක ඉන්නවා. ඒක ඉතින් එයාගේ වගේ තමයි ඉන්නේ නේ. සමහරවිට බයික් එක නැතත් හෙල්මට් එක අතේ තියන් යනවා. බයික් එකක් නැහැ මිනිස්සුයට. එහෙම කරන්නේ නැද්ද? ඕන තරම් ඉන්න එහෙම කරන. බයික් එකක් නැහැ. හැබැයි හෙල්මට් එකත් අතේ තියාගෙන තමයි පන්ති ළඟට යන්නේ. එතකොට ඒ ළමයි හිතන මේ මිනිහට බයික් හෙල්මට් එකක් අතේ තියෙන නම් මොකක් තියෙනවද? බයික් එකක් තියෙනවනේ කියලා. අර කාර් එකේ අතුරු අතේ තියන් ඉන්න සමහරු. කාර් එකක් නැහැ. කීටක් එක අතේ තියන් කරකවකව ඉන්න. එතකොට හිතනවා මෙයා කාර් එකයි අයිතිකාරයෙක් වෙන්නේ නැති කියලා. සමහරට අනුන් කාර් එකක් ළඟ පොඩ්ඩක් පාඩි වෙලා මේ හේතු වෙලා ඉන්නෝනේ. මේ මොනවා කරනවද? අනික් කෙනාව රවටන ක්‍රමයද මම අපි මෙතන කතා කරගන්නේ මෙතනදී ඒ වැඩේ ආයෙ දවසක් කරන්න යන්න එපා මෙතන. මෙතන කරොත් අර මං කිව්වා වගේ ඉස්සෙල්ලා ගිය සතියේ මං කිව්වේ වෙද මහත්තයාට බොරු කිව්වොත් අඩි 6ක් යට. නීතිඥයාට බොරු කිව්වොත් තට්ටු 6ක් උඩ කියලා කිව්වනේ නේ වැඩිකාරය වෙනවා. වෙද මහත්තයාට බොරු කිව්වොත් බෙහෙත් ටික හරියට දෙන්නේ නැතුව වැරදිලා මරලා පොළොව යන්නට යනවා. ඒ වගේ මෙන්න මෙතන බොරු රංගපෑම් කරොත් ඕගොල්ලන්ටයි අපිටයි සසරම නැති කරගන්න වෙනවා. ඒ නිසා මෙතනදී අවංක වෙන්න. මමත් අවංකයි. මට දැනෙන දේ සහ මට ඇඟෙන දේ මම අවබෝධ කරගත්ත දේ ගැන ඕගොල්ලෝට අවශ්‍ය මට්ටමට කියන්න සහ ඕගොල්ලෝ ඉන්න මට්ටම ඕගොල්ලෝ රංගපාන්නේ නැතුව තමන් එතන පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගනුදෙනුව කරගෙන යන්න බෑ. පැහැදිලි නේ? එහෙනම් මේ ධාමේ ඒහිපස්සිකෝ ගුණයක් තියෙනවා. ඒහිපස්සිකෝ කියලා කියන්නේ ඇවිල්ලා දකින්න දෙයක් තියෙනවා. මේක හදාරගෙන යද්දී ඕගොල්ලෝ ඒ මට්ටමේදී සංවර්ධනය වෙනවා නම් වෙන බවක් දැනෙන්න ඕන. මේක දැනෙනවා. දැනෙන්නේ නැත්නම් ඕගොල්ලෝ දැනෙනවයි කියලා අනිත් කෙනා කියන නිසා කියන්න එපා. එහෙම වුණාට පස්සේ මට එයාව ආයි එතනින් උඩට ගන්න බෑ. ඒ නිසා අපි අවංක වෙන්න ඕන කියන එක පළවෙනි කාරණාව. එතෙන්දී අපි හැමෝගෙම ඉලක්කය මොකද්ද කියලා බලන්නකෝ. අපි පුංචි කාලේ ඉඳලා පොඩි දරුවෙක් විදියට මේ උපදිච්ච ගමන්ම අපි අඬනෝනේ. අඬන්නේ මොකටද? වේදනාව නිසා. ඒ කියන්නේ අපි වේදනාව නිසා අඬන දරුවට දැන් අපි මේ මොනවාද අපි අර මේවා ටික අයින් කරලා සෝදලා ඒ අඬනකොට බඩගින්නට අඬනෝනේ නේ. බඩගින්න කියන්නේ වේදනාවක් නේ. දැන් අපි උපදිච්ච ගමන්ම අර අඬන්න බෑනේ. මේ නාහි කටේ අර මේ වෙලානේ තියෙන්නේ. ඒ ටික අයින් කරපුව ගමන් මොකක් කරනවද? අඬනවා. අඬන්න පටන් ගන්නෝනේ. අඬන්න පටන් ගත්ත ගමන් දොස්තර මහත්තුරු කරන්නේ මොකද්ද? අම්මා ළඟට ගෙනහිල්ලා දීලා දුන්නාම සමහරලාට එක්කෝ සීතල වෙන්න නිසා ඇඬුවා. එක්කෝ රස්නේ වෙන්න නිසා ඇඬුවා නේ. ওই දෙකෙන් එකක් නිසා අඬනෝනේ. ඒ කියන්නේ
එතකොට අම්මා ළඟට ගිහින් දුන්නා සමහරලාට අඬේ නවතිනවා. සමහරව ඒත් අඬනවා. ඒ කියන්නේ මොකක් කියලාද? බඩගිනි වෙලා වෙන්න පුළුවන්. එතකොට අම්මා ළඟට ගෙනිහිල්ලා අම්මගෙන් කිරි ටිකක් දෙනකොට අඬන එක නවත්තනවා. එහෙම නෙවෙන්නේ නේ. එතකොට සීතල නිසා ඇඬුවනම් අම්මා ළඟට ගිහින් තියපු ගමන් උණුසුම නිසා සද්ද නවත්තනවා. බඩගින්න නිසා ඇඬුවනම් අම්මා කිරි ටිකක් දීපු ගමන්ම සද්ද නවත්තනවා. ඒ කියන්නේ බඩගින්නට අකමැති, බඩ පිරෙනවාට කැමති. සීතලට අධික සීතලට අකමැති, උණුසුම් වෙනවාට කැමති. සීතල කියන්නේ දුක නම් උණුසුම් වෙනවා කියන්නේ සැප. බඩගින්න කියන්නේ දුක නම් බඩ පිරෙනවා කියන්නේ සැප. එහෙනම් පොඩි දරුවා මොකට අකමැතිද මොකට කැමතිද? දුකට අකමැති, සැපතට කැමති. නේ? දුකට අකමැති, සැපතට කැමති. ඊට පස්සේ ඒ පොඩි දරුවා මෙහෙම වර්ධනය වෙනකොට ඔන්න බහතෝරන වයස ආවා. පිටුමු අනිත් අය ඇවිදිනකොට මේ දරුවටත් ඇවිදින්න ඕන. අනිත් අය කතා කරනකොට මෙයාටත් කතා කරන්න ඕමනා වෙනවා. නේ? කතා කරන්න උත්සාහ කරනවා. ඔහොම කතා කරන්න පටන් ගන්නවා. එතකොට ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා පුංචි කාලේදී ඔන්න අපි තේරෙන වයසට ආවයි කියලා හිතමුකෝ. පුංචි කාලේ අපිට උමනා වෙනවා දැන් ඔන්න අපේ විභාග පාස් වෙනවා කියන තැනින් පටන් ගන්න මොන්ටිසෝරියට යනවා. නේ? මොන්ටිසෝරියට ගිහිල්ලා අපේ අම්මලා මොකද කරන්නේ? දැන් පළවෙනි අම්මලානේ මේක මුල් ටික කරන්නේ. අම්මලා ඉතින් පොඩි දරුවට කිරි දෙනවා, මේ බර වැඩි කරගන්න මේ දේවල් ටික කරනවා. බර වැඩි කරගන්න මේ දේවල් ටික කරන්නේ මොකටද? මේ දරුවා සැපවත් වෙන්න නම් මේ දරුවගේ මොකක් වෙන්න ඕනද? ශාරීරික බර වැඩි වෙන්න ඕන, නිරෝගී වෙන්න ඕන. බෙහෙත් හේත් ටික දෙනවා සපවත් වෙන්න කියලා. ඊට පස්සේ මේ ළමයා සාමාන්‍ය මට්ටමට ආපු ගමන් මොන්ටිසෝරියට එක්කන් යනවා. මේක හොඳට අහගෙන ඉන්න ඔයගොල්ලෝ දන්න කාරණාවක් වුණාට මේක ඇස්සේ කියන්න වෙන දෙයක්. මොන්ටිසෝරියට එක්කරන් ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ දරුවා දුකින් මුදවලා සැපතට පත් කරවන්න. ඇයි මොන්ටිසෝරි ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න එකට මොන්ටිසෝරි ගිහිල්ලා මේ මූලික අධ්‍යාපනය ලැබුවේ නැතොත් ඒ දරුවෝ සාර්ථක කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා මොන්ටිසෝරියට එක්කන් යනවා මූලික ළමා මොකද අර පූර්ව ළමාවිය සංවර්ධනය කරන්න. ඒකෙන් පස්සේ මොකක් කරනවද? මම දැන් අම්මලානේ එක් කරගෙන ඉන්නේ උදේ පාන්දර. එක් කරන් ඉන්නේ මොකටද? පුතේ මොන්ටිසෝරි යන්න ඕන. මොකටද මොන්ටිසෝරි යන්නේ? පුතේ ඔයා මොන්ටිසෝරි ගියේ නැතොත් ඔයාට හොඳට ඉගෙනගෙන හොඳ මේ මහත්යෙක් වෙලා හොඳ රැකියාවක් කරලා හොඳ ජීවිතයක් ගත කරන්න බැරි වෙනවා. ඒ නිසා පුතේ මොන්ටිසෝරි යන් කියලා මොන්ටිසෝරි එක්කන් යනවා. මොන්ටිසෝරියෙන් පස්සේ ආයෙ මොකක් කරනවද? එකේ පන්තියට යනවා. පන්තියට ගිහිල්ලා හැමදාම දැන් පොඩි ළමයට උමනාවක් තියෙන දෙකේ පන්තියට යන්න. ඉස්කෝලේ යන්න උමනාවක් නැහැ. අම්මලා මොකක් කරනවද? උදේ පාන්දර නැගිටවල බෑග් එක ඉල්ලලා අර එක් කරගෙන යනවා ලේන්සුකුත් බිඳන ගැට ගහලා නේ. එක් කරගෙන යනවා. ඇයි අම්මේ මං ඉස්කෝලේ යන්නේ? පුතේ ඔයා ඉස්කෝලේ යන්නේ හොඳට ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්නේ මොකටද? ඉගෙන ගත්තාම තමයි ඔයාට හොඳ රැකියාවක් කරන්න ලැබෙන්නේ. රැකියාවක් කරන්නේ මොකටද? රැකියාවක් කරාම තමයි පුතේ ඔයාට ලොකු පඩියක් ලැබෙන්නේ. පඩියක් මොකටද අම්මේ? නේ? පඩියක් ලැබුණාම තමයි පුතේ ඔයාට මේ හොඳ වාහනයක් ගන්න, ඉඩමක් අරගෙන ගෙයක් හදාගන්න. එතකොට මොකටද මේ වාහනේකුයි ඉඩමකුයි ගෙයකුයි? ඒ ටික ලැබුණාම පස්සේ තමයි පුතේ ඔයාට හොඳ මේ නෝන කෙනෙක් හරි දරු දුවෙකුට නම් හොඳ මහත්ෙක් හරි මේ කසාද බැඳගෙන හොඳ පෞල් ජීවිතයක් මේක පොඩි කාලේ කියනවා කියන එක නෙවෙයි බලන්න ඒ ටික තමයි වෙන්නේ මේ පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් ඉන්නේ. මොකටද අපි නෝන කෙනෙක් ඕනේ පුතේ මෙන්න මේ දේවල් නිසා ඔයගොල්ලෝ ඔයාට මෙහෙම වෙලා මහත්ෙක් වෙලා නෝන කසාදයක් බැඳලා දරුවෝ හදාගෙන මෙන්න මෙහෙම ඉන්න පුළුවන්. එහෙම වෙන්නේ මොකටද පුත් අම්මේ? ඇහුවට පස්සේ පුතේ එහෙම වුණාම තමයි අපිට ජීවිතේ මොකක්ද ලැබෙන්නේද? ඒ කියන්නේ ඉගෙනගෙන රැකියාවක් ලැබිලා හොඳ පඩියක් ලැබිලා හොඳ ගෙයක් දොරක් යාන වාහනයක් අරගෙන හොඳ නෝන කෙනෙක් මහත්යෙක් කසාද බැඳලා හොඳ දරුවෝ ටිකක් ලැබිලා ලැබුණාට පස්සේ තමයි අපිට අපේ ජීවිතේ මොකක් ලැබෙන්නේද? සැනසීම, සතුට, සහනය ලැබෙන්නේ කියලා අපේ අම්මලා අපිට කියලා දෙනවා. අන්න ඒ නිසා තමයි පුතේ දැන් මොන්ටිසෝරි යමක්. ඒ නිසා තමයි පුතේ දැන් ඉස්කෝලේ යමන්. ඒ නිසා තමයි පුතේ අපි දැන් පන්ති යමන් කියලා අපිට දීපු ඉලක්කය. නේ? මෙන්න මෙතන තමයි සැනසීම තියෙන්නේ කියලා අපිට අපේ අම්මලා, අපේ තාත්තලා, අපේ ගුරුවරු අපිට ඒ ඉලක්කය ලබා දුන්නාට පස්සේ අපිත් ඒ සැනසීම හොයාගෙන මොකක් කරාද? අපිත් ආවා. ඇවිල්ලා අපි ඉගෙන ගත්තා. අපි ශිෂ්‍යත්වයට ආව, ශිෂ්‍යත්වේ පාස් වුණා. අපි ඒකෙන් පස්සේ වෙනත් ඉස්කෝලේකට ගියා. ඊට පස්සේ ඕ ලෙවල් විභාගයට මහන්සි වුණා. ඒක සමත් වුණා. ඊට පස්සේ ඒ ලෙවල් විභාගයට ගියා. ඒක සමත් වෙලා සමහරලාට
වෙන දෙයකට ගියා නැත්නම් උසස් පෙළ කරලා අපි විශ්වවිද්‍යාලයකට ගියා. ඒකෙන් උපාධියක් කරගත්තා, රැකියාවක් කරගත්තා. එහෙම ඔය කියන ඉලක්ක වලට ආව රැකියාවක් ගත්තේ නැති වෙන බාහිර එකකට ගියා නැත්නම් මොනවා හරි ව්‍යාපාරයක් කරා නැත්නම් වෙනම හරි කුලී වැඩක් හරි කරා. අර කියන මාර්ගෙන් සල්ලි කියන තැනට එන්න ඕනේ. සල්ලි කියන දේ උපයාගත්තා, ගෙයක් දොරක් හදාගත්තා, යාන වාහන ගත්තා, විවාහ වුණා, විවාහ වෙලා දරුවෝ මල්ලොත් හැදුවා. ඒ ඔක්කොම අම්මා කියපු ටික කරා. හැබැයි අම්මා ඒ ටික කරාම ලැබෙනවයි කියු දේ ලැබුණා. ලැබුණා නම් මෙතන ඉන්න භාගයක්. මේ තාම කසාද බඳුන් නැති කීප දෙනා ඉන්නේ. මේ තරුණ අය ඇරෙන්න අනිත් කිසිම කෙනෙක් මෙතෙන්ට සහනේ පතාගෙන එන්න ඕන නැහැ. ඇයි ඒ ටික කරාම තමයි පුතේ සතුටෙන් ඉන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට පුළුවන් මට්ටමින් ඒ ටික කළ නැද්ද? ඉගෙනගෙන උපාධිධාරී වෙලා වෛද්‍යවරු වෙලා ඉංජිනේරු වෙලා කියන කාරණාව නෙමෙයි. ගෙයක් දොරක් හදාගෙන රැකියාවක් කරලා විවාහයක් වෙලා දරුවෝ මල්ලු හදාගත්තාම මේ ටික ලැබෙනවා කිව්වහම ඒක ලැබුණා නම් අපි මෙතෙන්ට එන්න ඕම නැහැ. නමුත් අපිට ඒක ලැබුණාද? අවංක වෙන්න ඕන මෙතෙන්දී. කවුරු හරි කිව්වා පොතේ තිබුණ ඒක තමයි සම්ප්‍රදාය, ඒක තමයි ලෝකේ වෙන කරන්න දෙයක් නැහැ කියන කතාව නෙමෙයි අපිට උමනා වෙන්නේ. ඇත්තටම මේක ලැබුණද නැද්ද? ඒ කියන පරිපූර්ණ සාහනිය ලැබුණේ නැහැ. මම මේ කතා කරන්නේ චූටි වෙලාවක් සතුට වෙන එකක්ම නෙමෙයි. ඒව අපිට ලැබිලා ඇති නේ. විභාගයේ මේ පාස් වෙන හිතාගෙන ඉඳලා විභාගේ පාස් වෙච්ච වෙලාවේ ලැබුණා. ඕගොල්ලෝ තරුණ කාලේ කසාද බඳින්නේ යාළු වෙලා ඉඳලා බොහොම ආසාවෙන් ඉඳලා කසාද බඳලා ඒ යාළු වෙලා ඒ දේවල් වලට ගෙදරින් කැමති වෙලා මේ විවාහ වෙලා ගියපු දවස්වල බොහෝ කාල සීමාවක් හදනුත් සතුටෙන් ඉන්නා. මම කියන්නේ පරිපූර්ණ සහනය කියන්නේ ඕක නෙමෙයි. මෙන්න මේ පරිපූර්ණ සහනය කියන එකට අපිපත් වුණා නම් එතනින් එහාට අපිට ඒ වෙනුවෙන් කිසිමක් වුණා වෙන්නේ. සහනය සඳහා වෙන දෙයක් වුණා වෙන්නේ නැහැ. හැබැයි අපිට ඒකින් පස්සේ ආයෙ තව දෙයක් වුණා වෙනවා නම් ඒ කියන්නේ පරිපූර්ණ සහනයටපත් වෙලා නැහැ කියන එක. ඒක උදාහරණයක් කියන්න ඕගොල්ලෝ හොඳට තේරුම් ගන්න. මෙතනදිම තේරුම් ගන්න. ඔයගොල්ලෝ දැන් ඔය වාඩි වෙලා ඉන්නේ ඕගොල්ලන්ට පහසුම ක්‍රමයට නේද? ගොඩාක් වෙලාට පහසුම ක්‍රමයට. ඔය පහසුම ක්‍රමෙන් ඔයගොල්ලන්ට පරිපූර්ණම පහසුම ක්‍රමේ නම් ඔයගොල්ලෝ විවේක දෙනකන් ඔය ඉරියව්වෙන් හෙල්ලෙන්නේ. ඔය ක්‍රමේ ඔය වාඩිලා ඉන්න ඉරියව්ව ඔයගොල්ලෝ වාඩි වෙච්ච පරිපූර්ණම සහනය ලැබෙන ඉරියව්ව නම් ඕගොල්ලන්ට විවේක දෙනකන් ඕ ඉරියව්වෙන් හෙල්ලෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඇයි ඒ? ඔය ඉරියව්වේ පරිපූර්ණ සහනය තියෙනවා නම් ඇයි අපි තවත් ඉරියව්වකට යන්නේ? නේ? අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි හොඳට බලා ගන්න ඕගොල්ලෝ දැන් ලැජ්ජාවට හරි මේ කරන්න එපා. වෙන ඉරියව්ව මාරු කර ගන්න අවශ්‍ය නැහැ. ඔය අපේ ඉන්න ඉරියව්ව අපිට පරිපූර්ණ සහනයක් ගෙනත් දෙන්නේ නැහැ. ටික වෙලාවකට සහනයක් ගෙනත් දෙන්නේ නැද්ද? දැන් වාඩි වෙච්ච වෙලාවට තිබිච්ච සහනය දැන් තියෙනවද? දැන් නැහැ. දැන් ඕක අනිත් පැත්ත හරවන්න ලොකු උමනාවක් තියෙනවා සමහරලාට මේක මෙතෙන් දිසා කරගන්න බෑ. ඒ කියන්නේ මොකක් නැද්ද අපිට? පරිපූර්ණ සහනය කියන එක මේ ඉරියව්වේ නැහැ. හැබැයි මේක පටන් ගන්න වෙලාවෙ උතෙන්ට වාඩි වෙන සහනයක් තියෙන නිසා නෙමෙයිද? ওই ඉරියව්වෙන් වාඩි වෙන සහනයක් තියෙන නිසා. හැබැයි ඒක පවතින්නේ ටික වෙලාවයි. අන්න ඒ කියන්නේ පරිපූර්ණ සහනයකටපත් වුණා කියන එක නෙමෙයි. එහෙනම් ওই ඉරියව්ව පරිපූර්ණ සහනයක් ගෙන දෙන ඉරියව්ව නෙමෙයි. මට මේ වෙලාවේ පරිපූර්ණ සහනයක් ගෙන දෙන ඉරියව්වක් නෙමෙයි මේක. ඕගොල්ලෝ රැයට ඇඳේ නිදාගත්තට පස්සේ හාන්සිලා නිදාගන්න ඉරියව්වෙන්ම දෙ නැගිටින්නේ. නෑ. ඕගොල්ලෝ හාන්සිලා නිදාගත්තට පස්සේ හැන්දෑවට නැගිටින්නේ ඒ ඉරියව්වෙම නම් ඕගොල්ලෝ නිින්දට ගිහින් තියෙන්නේ පරිපූර්ණ සහනයක් තියෙන ඉරියව්වක. හැබැයි ඒ සහනෙ නැති හැම ඉරියව්වක්ම ඒ පැත්තට පෙළෙනවා, මේ පැත්තට පෙළෙනවා, අරයට පෙළෙනවා, කොට්ටේ අර පැත්තට දානවා, මේ පැත්තට දානවා. අපි එක එක තැන් වලට අර මේ කකුල් උස්සනවා, අර එකගේ කකුලට දානවා. මේ එක එක දේවල් කළා. බලන්න මොකක් කරගන්නද? සහනේ තියෙන ඉරියව්ව හොයාගන්න. සමහරලාට එළි වෙනකම්ම ওই ඉරියව්ව හොයාගන්න ලැබෙනවා. පැහැදිලිද කියන්නේ මේ උදාහරණයකින් තේරුම් ගන්න පරිපූර්ණ සහනයයි සහනයයි කියන්නේ දෙකක් කියන එකයි මම මේ පෙන්වන්න ඔයගලන්ට ප්‍රායෝගික උදාහරණ දෙකක් කිව්වේ. ඔන්න ඔය වගේ බුදුහාමුදුරු කියන්නේ සහනය කියන එක කෙටි වේලාවකට ගන්න සහනයක් උදා කර ගැනීම සඳහා නෙමෙයි දර්ශනයක් හදාරන්නේ පරිපූර්ණ සහනයකටපත් වෙන්න. මෙන්න මේ පරිපූර්ණ සහනයක අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. හැබැයි අපි මේ සාමාන්‍ය එදිනදා ජීවිතයේදී කරන දේවල් වලින් සහනයක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒ ලැබෙන එක පරිපූර්ණ සහනය බවට පත් වෙනවා නම් ඒ වැඩ කරලා ඉවර වෙච්ච කෙනා පරිපූර්ණ සහනයෙන් සිටිය යුතුයි.
දැන් අපි නෙවෙයි කියලා හිතමුකෝ. අපි හිතමුකෝ දැන් වෘත්තීය මට්ටම් වලින් ගත්තාම ලංකාවේ ඉහළම වෘත්තීය කියලා හිතන්නකෝ. අපි හිතමු ඉංජිනේරුවෙක්, දොස්තර මහත්තයෙක්, ගුරුවරයෙක්, වෙනත් උපාධිධාරී ශාස්ත්‍රයක වැඩ කරන රාජ්‍ය මට්ටමේ නිලධාරියෙක් අරන් බලන්නකෝ. නිලධාරී වැටුපක් ලබන යාන වාහන අරගෙන බොහොම සැපවත් ජීවිත ගත කරනවා කියලා අපි හිතන් ඉන්න. අන්න ඒ අය පරිපූර්ණ සහනයකටපත් වෙලා ඉන්නවද? දැන් මෙතනත් ඉන්නේ රාජ්‍ය සේවකයෝ. ඒ අය සහනයකටපත් වෙලා ඇති. අනිත් අයට සාපේක්ෂව ඒ මිනිසුන්ට වඩා මට මෙහෙම දෙයක් තියෙනවා දැන් පෙන්ෂන් එකක් තියෙනවා කියලා කියන මට්ටමක් ඇති. නමුත් ඔවුන් පරිපූර්ණ සහනයකටපත් වෙලා නැහැ. ඒ වගේ ලෝකේ පෝසත් මිනිස්සු කියලා ගත්තාම මුදල් කියන පැත්තෙන් ගත්තාම අපි ගොඩාක් දේවල් මනින මුදල් කියන එකකත් එක්කනේ නේ. මුදල් කියන එකකත් එක්ක ගත්තට පස්සේ ලංකාවේ ඉන්න පෝසත්තු ගත්තට පස්සේ දැන් ධම්මික පෙරේර වගේ අය ගත්තට පස්සේ ලංකාවේ ඉන්න පෝසත්ම කෙනානේ නේ. ඊළඟට බිල් ගේට්ස් වගේ අය ගත්තාම ලෝකෙ ඉන්න පෝසත්ම කෙනානේ. දැන් ඒ කියන්නේ ඒ මිනිස්සු පරිපූර්ණ සහනයකටපත් වෙලා ඉන්නවද? ඒ මිනිස්සු පරිපූර්ණ සහනයකටපත් වෙලා නැහැ. එහෙනම් බලන්න ඔයගොල්ලන්ට හිතෙන්නේ අපේ මොකක් හරි මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක විසඳගත්තාම මට පරිපූර්ණ සහනය ලැබෙයි කියලා නේ. ශිෂ්‍යත්වයේ හිටපු පුංචි ළමයා හිතන පොඩිම දරුවා හිතනවා මේ දරුවා නම් හිතන්නේ අම්මා හිතනවා මේ දරුවා මොන්ටිසෝරියට අරන් ගිහිල්ලා මොන්ටිසෝරිය හොඳම ළමයි කරගත්තොත් අම්මට පරිපූර්ණ සහනයකටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශිෂ්‍යත්වයේ පාස් කරගත්තොත් මට පරිපූර්ණ සහනයකටපත් වෙන්න පුළුවන්. දරුවා හිතන ඕ ලෙවල් පාස් වුණොත් මට පරිපූර්ණ සහනයකටපත් වෙන්න පුළුවන්. ඕ ලෙවල් ටික පාස් වුණාට පස්සේ හිතන දැන් මේ ඒ ලෙවල් පාස් වෙලා විශ්වවිද්‍යාලයෙන් ලැබුණොත් ඒ තුනක් අරගෙන පරිපූර්ණ සහනයකටපත් වෙන්න පුළුවන් කියලා. ඒ තුනක් අරන් විශ්වවිද්‍යාලෙ ගිය ළමයා පරිපූර්ණ සහනයකටපත් වෙලාද? නෑ. එයා හිතනවා හොඳම මට්ටමේ උපාධිය අර ස්පෙෂල් එකක් කළ විශේෂ වේදී උපාධියක් කළ හොඳ උපාධියක් අරගෙන ඒකේ බැච් ටොප් වුණා නම් පරිපූර්ණ සහනයක් ලැබෙනවා. එහෙම බැච් ටොප් වෙලා නැත්නම් ඒ පිරිසෙම මූල ඉහළම ගුණාත්මක භාවයක් තියෙන ළමයා පරිපූර්ණ සහනයකටපත් වෙලා නැහැ. එයා ඊට පස්සේ බලන මොකක් කරන්නද? හොඳම රැකියාවක් ලැබුණොත් මට ඒක පරිපූර්ණ සහනයකටපත් වෙයි. එයා හොඳම රැකියාවක් තියෙන කෙනා බලනවා හොඳම පඩියක්, වැඩිම පඩියක් තියෙන ආයතනයකට යන්න ලැබුණොත් පරිපූර්ණ සහනයකටපත් වෙයි කියලා මෙහෙම මේ දවසින් දවස මොකක් කරගන්නද? අපේ පරිපූර්ණ සහනය තව දෙයක් ලැබුණාම තියෙවි කියන විශ්වාසයෙන් යනවා. ඒක මැරෙන තුරු ලැබෙන්නේ. අර ඊයේ මට කවුරු හරි කිව්වා මේ පෙර මොනවාද මේ ලංකාවේ ඉන්න හොඳම ශල්‍ය වෛද්‍යවරයනේ ස්නායු සම්බන්ධ වෛද්‍යවරයා. ස්නායු සම්බන්ධ වෛද්‍යවරයා අර කොහෙද අරාබියේ රජතුමාගේ දුවටද කොහෙද ස්නායු ආබාධයක් වෙලා ඒක වෙන කවුරුත් බෑ කියප එක එයා මේ ඒ දුවගේ ස්නායු ආබාධයට බෙහෙත් කරන්න බාරගෙන තියෙනවා. බාරගත්තට පස්සේ ඇත්තටම එයා ඒක කරලා සනීප කරලා තියෙනවානේ. සනීප කරාට පස්සේ අරාබියේ රජතුමා හොලු ඔයාට මොකද්ද මේ වෙනුවෙන් ඕන කියලා. දැන් ඔය ලංකාවේ ඉන්න මේ දක්ෂතම ස්නායු වෛද්‍යවරයා මට නමක් කිව්ව මතක නැහැ. මේ ඊට පස්සේ කිව්වලු මේ අපිට ප්‍රධාන රෝහලේ කොළඹ ප්‍රධාන රෝහලේ මාස්පිතාලේ සම්පූර්ණ ශල්‍යාගාරය කියන්නේ ස්නායු මේ වෛද්‍ය ශල්‍යාගාරයක් හදලා දෙන්න කියලා. ඉතින් ඒ රජතුමාගේ මේ ආධාර එක්ක ඇත්තට මේක සිද්ධ වුණා. මේ කොළඹ මහ රෝහලේ විශාල තට්ටුමයිති 4ක වගේ ගොඩනැගිල්ලක් විශාල ඒ සියලුම අංගෝපාංගات එක්ක මේ ඒ ශෛල වෛද්‍ය ඒකකයක් ලබා දුන්නා. ලබා දීලා මේක මේ දැන් මේ කාටද ලැබුණේ? අර ස්නායු හා සම්බන්ධ වෛද්‍යවරයාගේ දක්ෂතාවය මත කරපු දෙයත් එක්ක. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මේක විවෘත කරන දවසේ මේ වෛද්‍යවරයාට ආරාධනා කරන්නේ නැතුව සෞඛ්‍ය ඇමතිතුමා ඇවිල්ලා මේක විවෘත කරලා ගියා. ඒ මිනිස්යාගේ නමක්වත් ඒකට ගෑවුනේ නැහැ. ඊට පස්සේ මේ මිනිස්සු මොකද කරේ? රජේ රෝහලෙන් අයින් වෙලා දැන් ලංකාවේ දවස් දෙකක්ද කොහෙදලු මේ ලංකාවේ ඉන්න ලෙඩුන්ට යාව දකින්න පුළුවන්. විදේශ රටක ගිහිල්ලා එයා ලංකාවේ මේ දවස් 4ක්ද කොහෙද මේ සෞඛ්‍ය සේවාවල් සපයනවා. ඒ කියන්නේ ලංකාවේ හිටපු මේ ඒ ස්නායු වෛද්‍යවරයා කියන්නේ දක්ෂතම ස්නායු වෛද්‍යවරයාත් ඒ වෙලාවෙ මොකක් වුණාද? පරිපූර්ණ සහනයක හිටියා නම් ස්පිරිතාලෙන් අයින් වෙලා වෙන තැනකට යයිද? යන්නේ නේ. ඒ මිනිස්සයාට පරිපූර්ණ සහනයකටපත් වෙන්න බැරුණා. අර ස්පිරිතාලේ නම තමන්ගේ නම හා තමන් එතන තමට ලැබිච්ච දෙයක් නේ. ඒකට ඒ හා සම්බන්ධ ඇති වෙච්ච ප්‍රශ්නයක් නිසා ඒ මිනිස්සයා මොකක් වුණාද? කලකිරීමකටපත් වුණා. සහනය නැති වෙලා ගියා. අසහනයකටපත් වුණා.
එහෙනම් ඉතින් අපි ගැන සාමාන්‍ය දොස්තරලා ගැන ගුරුවරු ගැන කතා කරන්න දෙයක් නෑ. අනිත් රාජ්‍ය සේවක ගැන කතා කරන්න දෙයක් මම කියන රාජ්‍ය සේවක අසහනින් ඉන්නවා කියන එකම නෙමෙයි අපි පරිපූර්ණ සාහනයකටපත් වෙලා නෑ කියන එක. එහෙනම් කොහොමද පරිපූර්ණ සාහනයකටපත් වෙන්නේ? ඕකනේ ප්‍රශ්නේ. දැන් ඔය වෙලා නෑ කියන එක අපිත් දන්නෝනේ නේ. එහෙනම් වෙලා නැති නිසා දැන් අපිත් මෙතෙන්ට ඇවිල්ලා කොහොමද මේ පරිපූර්ණ සාහනයකටපත් වෙන්නේ කියන එකේදී අන්න ඒක එතෙන්දි තමයි අපිට මේ ලෝකේ තියෙන සියලු ආගම් වලට වඩා බුදුදහම ශ්‍රේෂ්ඨයි කියලා යම් කෙනෙක් කියනවා නම් කියන්නේ වෙන්නේ ඔන්න ඔතනින්. දැන් ඊයේ පොසොන් පොය දවසේනේ. ඊයේ ඔයගොල්ලෝ ඔය අහපු පරණ කතන්දර ටික ආයි සැරයක් අහන්න නැති. මිහිඳුහාමුදුරු ලංකාවට ආවා 30 කිව්වා නේ. මේ මොනවාද චුල්ලහත්ති පදෝපම දේශනා කරා මෙහිමයි කියලා කිව්වහම දැන් චුල්ලහත්ති පදෝපම දේශනා කරපු එකත් 30 කියපු එකත් පොඩි පන්ති ඉඳලා අහනෝනේ. දැන් ඊයේ පොය දවසෙත් දැන් ඇහුවයි කියලා අපිට ලැබිච්ච සෙතේ මොකද්ද කියන්නකෝ. දැන් අර පරණ කතාවම දැන් ඕගොල්ලෝ කුසිත සමාදා වුණා නම් වාර අපිටම අවුරුදු 10ක් අවුරුදු 10ම පොසොන් පොය දවසේ මොකද්ද කිව්වේ? 30 කියපු එකයි චුල්ලහත්ති හත්පදෝපම කිව්වයි ලංකාවට චෛත්‍ය හඳුන්වා දුන්නයි සංස්කෘතිය හඳුන්වා දුන්නයි ඔන්න ඔය ටිකනේ. ඉතින් ওই ටික අවුරුදු 10ක්ම පොසොන් පොයට ඇහුවයි කියලා ඕගොල්ලන්ට දැන් මොකද උනේ? මොකුත් නැහැ. අර පරණ කතාව අලුත් කරා මේක හැමදාම එකම කියලා අපිට මේ එතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ 30 කියප එකවත් මිහිඳුහාඳුරෝ උඩින් ආවයි කියන එකවත් අතන චෛත්‍ය ගලට ආවයි කියන එකවත් විහෙර විහාර හදන්න දුන්නා කියන එකත් බලන්න ඕනේ ඒවයි සත්‍යතාවය සත්‍යය මොනවද කියලා. මම මේව ගැන විවේචනය කරන්න යනව නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ මිහිඳුහාමුදුරුව ඇවිල්ලා මම දන්නේ ඇවිල්ලා මේ දේවානම්පියතිස්ස රජතුමාට ධර්මය කියලා දීලා ධර්ම අවබෝධය වුණා නම් වෙලා දේවානම්පියතිස්ස රජතුමා පරිපූර්ණ සහනයකටපත් වුණා නම් අන්න ඒ පරිපූර්ණ සහනයටපත් වෙන්න මිහිඳුහාමුදුරු දේවානම්පියතිස්ස රජතුමාට කියලා දුන්නේ කොහොමද? ඒ කියන්නේ පරිපූර්ණ සහනයකටපත් වෙන විදිය මිහිඳුහාමුදුරනේ දේවානම්පියතිස්ස රජතුමාට කියලා දෙන්නේ. එහෙම නේද? මිහිඳුහාමුදුරෝ පොසොන් පොය දවසේ ඇවිල්ලා දේවානම්පියතිස්ස රජතුමාට පරිපූර්ණ සහනයකටපත් වෙන්න කියලා දුන්නේ මොනවද කොහොමද මොකද්ද? අන්න හාමුදුරනේ අපිටත් ඒ පරිපූර්ණ සහනය ලැබෙන්න දේවානම්පියතිස්ස මිහිඳුහාමුදුරු කියප එක හාමුදුරු දන්නවනම් අන්න ඒක අපිටද කියලා දෙන්නකෝ. ඒක අවසානයේ අපිටත් පරිපූර්ණ සහනයක් ලැබෙන්න ඉපාය ඒ කියප එක නම් මේ කියන්නේ. තේරුණද කියන එක? මිහිඳුහාමුදුරු ගල උඩට ආපු එක ඉතින් කොහොමත් අපි පොතේ දානවනේ පොඩි පොතේ ඉඳලම දහම් පාසල් පොතේ ඉඳලම ඔක තියෙනවනේ. ඉතින් ඕක හුවයි කියලා අපිට ඒ දේ ලැබෙන්නේ නැත්තම් අපි කෑමක් ගැන මෙතන කිව්වයි කියලා ඕගොල්ලන්ගේ කටට කෙලවනවා ඇරෙන්න. දැන් වටලප්පන් කියලා හිතමුකෝ. දැන් වටලප්පන් ගැන මම මෙතන පාට, හැඩය, රස, සුවඳ මෙතන වර්ණනා කරයි කියලා ඕගොල්ලන්ගේ කටට වටලප්පන් ලැබෙනවද? කටට වටලප්පන් ලැබෙනව වෙනුවට කටට කෙලවුණනවා. එච්චරයි වෙන්නේ. නේ? අපිට අවශ්‍ය වෙන්නේ කෙලවුණලා නිකන් කෙලගිලලා අර ගෑස්ට්‍රික් වැඩි කරගන්න එක නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? මේක අපි ඉවර වෙනකොට කටට වටලප්පන් ලැබිලා බඩ පිරিলা රස දැනෙන්න ඕන. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ පරිපූර්ණ සාහනයකටපත් වෙන්න විදියට මොකද්ද බුදුහාඳුරු කිව්වේ? අපි ඒ වෙලේ මොකද්ද කළ යුත්තේ? අපි ඇසිය යුත්තේ මොකද්ද? මෙන්න මෙතනයි අපිට ධර්මයේ කියලා පැහැදිලි කරගන්න තියෙන්නේ. හරි. මම කියන එක පැහැදිලි මම එකින් එක පැහැදිලි කරන් ඉන්නේ ඕගොල්ලෝ කරන්න යන්නේ මොකද්ද? ඉන්න තැන මොකද්ද කියන එක නිර්වෘල අවබෝධයක් නැත්නම් අපිට කරන්න යන දේ හරියට කරගන්න බැරි වෙනවා. එහෙනම් බුදුහාමුදුරු පෙන්නනවා මෙන්න මේ පරිපූර්ණ ඒ කියන්නේ අනිත් ආගම් වලත් එක්ක මේකේ තියෙන වෙනස මොකද්ද? වෙනත් ආගම් වලත් සහනයටපත් වෙන තැන් ගැන කියනවා. ක්‍රිස්තියානි ආගමේ කියනවා, ඉස්ලාම් ආගමේ කියනවා, හින්දු ආගමේ කියනවා සහනයටපත් වෙන තැන් ගැන කියනවා. හැබැයි ඒ සහනයටපත් වෙන තැන පරිපූර්ණ සහනය නොවන නිසා බුදුදහමත් එක්ක සංසන්දනය කරාම ඒ ධර්මයන් ශ්‍රේෂ්ඨ ධර්මයක් විදිහට පෙන්වන්නේ නැහැ. ඒ වගේම අපි ඉගෙන ගන්න දේවල්, ওই විද්‍යාව අපි ඉගෙන ගන්න සාමාන්‍ය විද්‍යාවල් දේවල්, ඔය අපි එදත් මහත්තයා කතා කරේ. අපිට දැන් අක්ෂාශ්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, වේදකම මොනවාරි গুপ্ত ශාස්ත්‍ර තියෙනවා නම් අපි ගුරුවරයෙක් වෙන එක, වෛද්‍යවරයෙක් වෙන එක, ඉංජිනේරුවෙක් වෙන එක මේ සහනයක් ලැබෙන දේවල් නෙමෙයිද? ලැබෙන දේවල්.
ඒවෙන් බොහෝ දේවල් වෙනස් කරන්න, දේවල් කරන්න, පරිවර්තනයක් කරන්න, මිනිස්සුන්ට උදව්වක් කරන්න පුළුවන්. හැබැයි ඒ කිසිම දෙයකින් එක දෙයක් කරන්න බෑ. පරිපූර්ණ සහනයක් මිනිස්සෙකුට දෙන්න බැරි නිසා බුදුහාඳුරු කියන ඔය ඔක්කොම මොනවා කියලාද? ඔය ඔක්කොම ඔය මේ මට මතක නෑ උට කියන වචනයක් මේ ආර්ය පරිශ්‍රණ සූත්‍රයේදී කියන ඔය සම්බන්ධයෙන් කරන සියලුම පරිශ්‍රණ අනාර්යයි කියලා. ඔය විද්‍යාවල් මොන විද්‍යාවල් කියලාද ඔක බැහැර කරන්නේ බුදුහාඳුරු මේ මට නම් මතක් වෙනවා කියන්න. ඒ සියලුම විද්‍යාවල් මේ ඒ කියන්නේ පරිපූර්ණ සහනයක් ගෙනත් දෙන විද්‍යාවල් විදියට බුදුහාඳුරු පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය විද්‍යාව තමයි බුදුහාඳුරු කියන්නේ. ඔන්න ඒ නිසායි බුදුහාඳුරු කියන්නේ කොණ්ණඤ්ඤ පුබ්බේ අනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි පෙර නොවසු විරු දහම පෙර නොවසු විරු ඇහැක් මට පහළ පෙර තිබිච්ච නැති පෙර අහලා තිබුණේ නැති. ඒ කියන්නේ බුදුහාම නක්ෂත්‍ර ගැන අහලා තිබෙන්නේ නැද්ද? අංග ලක්ෂණ ශාස්ත්‍රය ගැන අහලා තිබෙන්නේ නැද්ද? බුදුහාඳුරෝ ඔය තාරකා විද්‍යාව ගැන අහලා තිබෙන්නේ නැද්ද? ජීව විද්‍යාව ගැන අහලා තිබෙන්නේ නැද්ද? කඩු ශිල්පය, දුනු ශිල්පය ඔය දැනගෙන තිබෙන්නේ නැද්ද? මේ සියල්ලක්ම දැනගෙන හිටපු කෙනෙක්. ඒ නිසානේ ශිල්ප දක්වා දේ සියලු දේ පෙන්වන්නේ නේ. මේ සියල්ලක්ම දැනගෙන හිටපු කෙනෙක්. සියලු ශාස්ත්‍රයන්හි පරතරයට පැමිණිච්ච කෙනෙක්. ඒ සියලු ශිල්ප ශාස්ත්‍ර දැනගෙන හිටියා. හැබැයි ඒම දැනගෙන හිටපු සිද්ධාර්ථ කුමාරයාමයි කියන්නේ පෙර නොවැසු විරු දැකපු නැති, අහපු නැති ඇසක් මට පහළ වුණා. පෙර තිබුණේ නැති විද්‍යාවක් මට පහළ වුණා. පෙර තිබුණේ නැති ඥානයක් පහළ වුණා. චක්කුම් උදපාදි, විද්‍යාව උදපාදි, ආලෝකයක් පෙර තිබුණේ නැති ආලෝකයක් පහළ වුණා කියලා මෙන්න මේ හැම තැනකින්ම කියන්නේ මම මේ දැන් දැකපු දේ පෙර මම සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම දැකලා තිබුණේ නැහැ, ලැබිලා තිබුණෙත් නැහැ. කෙනෙක් පැහැදිලිද? එහෙනම් ඒක ඔය කියපු දැන් අපි දන්න සියලුම ශිල්ප, සියලුම විද්‍යාවන්ට වඩා සුවිශේෂී එකක් වේ යුතුයි. එහෙනම් අන්න ඒ විද්‍යාව මොකද්ද? අන්න ඒක තමයි අපිට අධ්‍යයනය කළ යුතු වෙන්නේ. ඒක ඉතින් දවසින් දෙකෙන් එක සැරේට කරන්න බෑ. අපි බලමු දැන් ඔකට ප්‍රවිෂ්ඨ වෙන්න. ඔන්න ඔතනදී බුදුහාඳුරු කියනවා මෙන්න මේ පරිපූර්ණ සහනයකටපත් වෙන්න නම් පරිපූර්ණ සහනයකටපත් වෙච්ච පුජ්‍යල තුන්දෙනෙක් ගැන කියනවා. කවුද? පරිපූර්ණ සහනයකට ඒ කියන්නේ බොහොම සැහැල්ලුවකට සහනයකටපත් වෙච්ච පුජ්‍යල තුන්දෙනෙක් ඉන්නවලු. ඔය තුන් දෙනා තමයි පරිපූර්ණ සහනයටපත් වෙලා තියෙන්නේ. අපිටත් ඔය තුන් දෙනාගෙන් එක්කෙනෙක් උනේ නැතොත් ඔය සහනයටපත් වෙන්න බෑ. පරිපූර්ණ සහනයටපත් වෙච්ච පුජ්‍යල තුන් දෙනෙක් ලෝකේ ඉන්නවා. සහනයටපත් වෙද්දී ඒ ශක්ති මට්ටම් අනුව මේ තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් බවට අනිවාර්යෙන් අපිටපත් වෙන්න ඕන. ඒ කියන්නේ ශක්තියවන්තම පුජ්‍යලයා ඉන්නවා. ඊට වඩා දුර්වල කෙනෙක් ඉන්නවා. දුර්වලම කෙනෙක් තියෙනවා. හැබැයි මේ දුර්වලම කෙනාට සහනශීලී මට්ටමක් ලැබපු දුර්වලම තැනකුත් තියෙනවා. ඉහළම තැනකුත් තියෙනවා. බලමු අපේ තුන මොකද්ද කියලා. ඔව්. සහනයටපත් වෙච්ච පුජ්‍යලයේ තුන් දෙනා බුදුහාඳුරු පෙන්නවා තුන්තරා බෝධිය කියලා පෙන්වන්නේ. බුදු, පසේ බුදු, මහරහත්. බුදුවරු ඉන්නවා, පසේ බුදුවරු ඉන්නවා, මහරහතන් වහන්සේලා ඉන්නවා. බුදුවරු කියලා කියන්නේ ශක්තිවත්ම පිරිස. එතන ඉන්න. පරිපූර්ණ සහනයටපත් වීමක් වෙලා තියෙනවා. හැබැයි ශක්තියෙන් අනිත් සියලු දෙනාට වඩා ඉහළම මට්ටමේ ඉන්නවා. පච්චේක බුද්ධ කියලා කියන්නේ බුදුහාමුදුරන්ට වඩා බුදුහාමුදුරු තරම්ම සහනයටපත් වෙලා ඉන්නවා. පරිපූර්ණ සහනයේ කිසිම අඩුවක් නැහැ. පරිපූර්ණ සහනයටපත් වෙලා ඉන්නවා. හැබැයි බුදුහාමුදුරන්ගේ තරම් ශක්තිය නොවන කියන එක වර්ධනය කළා නැහැ. පච්චේක බුදුරජාණන් වහන්සේ. රහතන් වහන්සේත් බුදුහාමුදුරු වගේම පරිපූර්ණ සහනයකටපත් වෙලා ඉන්නවා. හැබැයි රහතන් වහන්සේත් බුදුහාඳුරු තරම් පසේ බුදුහාඳුරු තරම්ම පරිපූර්ණ සාහනයකටපත් වෙලා ඉන්නේ. කිසි අඩුවක් නැහැ. හැබැයි බුදුහාමුදුරන්ට තරම් ප්‍රඥාව නුවණ හැකියාව කියන එක අවබෝධය කියන එක නැහැ. පසේ බුදුහාමුදුරන්ට තරම් අවබෝධයේ ප්‍රඥාව කියන එක රහතන් වහන්සේට නැහැ. හැබැයි සහනය කියන එක අතින් මේ තුන් දෙනාම සමානයි. අවබෝධය කියන එක අතින් අසමානයි. ඒක පැහැදිලිද? මෙන්න මේක මේ වගේ. දැන් වෛද්‍යවරු අතර ගත්තාම සාමාන්‍ය වෛද්‍යවරු ඉන්නවා. පුහුණු වෙන වෛද්‍යවරුත් ඉන්නවා. සාමාන්‍ය මට්ටමේ පුහුණු වෙලා පරිණත මට්ටමේ වෛද්‍යවරුත් ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරු කියලා පෙසකුත් ඉන්නෝනේ. එතකොට අපි දන්නවා සාමාන්‍ය පුහුණු වෙන මට්ටමේ වෛද්‍යවරයාට ලොකු අත්දැකීම් ටිකක් ලොකු අවබෝධයක් දැනුමක් නැහැ. හැබැයි එයත් වෛද්‍යවරයෙක්.
වෛද්‍යවරයා කියන මට්ටමට ඒ ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා. සාමාන්‍ය මට්ටමක අවුරුදු 5ක් 6ක් සේවය කරපු වෛද්‍යවරයා එයාත් වෛද්‍ය කියන මට්ටමින් සමානයි. හැබැයි එයාට අර පුහුණු වෙන වෛද්‍යවරයට වඩා අත්දැකීම් ටිකක් පරිණතභාවයක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා ගත්තාම එයා විශේෂඥ වෛද්‍යවරයෙක් කියන්නේ මම හිතේ වෛද්‍ය ශාස්ත්‍රයේ කාලයක් ඉඳලා ඒකෙන් පස්සේනේ මම හිතේ විශේෂඥ භාවයටපත් වෙන්නේ කියලා ලැබෙන්නේ නේ. වෙන විභාග ලියලා වෙන අත්දැකීම් එක්ක ලැබෙන දෙයක් නේ ඒක. ඒතකොට විශේෂඥ වෛද්‍යවරයාත් වෛද්‍යවරයෙක්මයි. එයා අනිත් අර දෙන්නටම වඩා ඒ විෂය සම්බන්ධව විශේෂඥ දැනුමක් එක කොටසක් සම්බන්ධ වෙන්න පුළුවන් විශේෂඥ දැනුමක් තියෙනනේ. එහෙනම් තුන් දෙනාම කවුද? තුන් දෙනාම වෛද්‍යවරු. වෛද්‍යවරයා කෝ වෛද්‍යවරු අත උසන්නේ කියලා බෑ තුන් දෙනාම අත උසනවා. ඇයි ඒ? තුන් දෙනාම වෛද්‍යවරු. හැබැයි විශේෂඥ වෛද්‍යවරු කියන්නේ වෛද්‍යවරු හැමෝම විශේෂඥ වෛද්‍යවරු නෙමෙයි. අන්න ඒ වගේ දැන් බුදුහාඳුරන්ටත් අපි කියනනේ රහතන් වහන්සේ කියලානේ. බුදුහාඳුරන්ටත් කියන රහතන් වහන්සේ කෙනෙක් නේ. එතකොට රහතන් වහන්සේට බුදුහාඳුර කියලා කියනවාද? බුදුහාඳුරන්ටත් රහතන් වහන්සේ කියන නම පාවිච්චි කරනවා. අරහත්ත්වයටපත් වෙලානේ. අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන කියන්නේ නේ. එහෙනම් බුදුහාඳුරටපත් වෙලා තියෙන්නේ මොකේද? අරිහත්ත්වයට. අරහත් භාවය කියන එක තියෙනවා. ඒක රහතන් වහන්සේ බුදුහාඳුරේ සමානයිද කියන්නේ? නැහැ. රහතන් වහන්සේ බුදුහාමුදුරේ ලැබපු සහනය පරිපූර්ණත්වය තෘප්තිය සමානයි. හැබැයි බුදුහාඳුරන්ගේ තියෙන නුවණ රහතන් වහන්සේ දැන් අපි මෙහෙම තව උදාහරණයක් කියන්නම්කෝ. දැන් උසස් පෙළ සමත් වෙනවා කියලා කිව්වට පස්සේ උසස් පෙළ මම ඒක තේරෙනවනේ මම හිතේ හැමෝටමනේ. උසස් පෙළ සමත් වෙනවා කියලා කිව්වට පස්සේ විශ්වවිද්‍යාල යන හැමෝම විශ්වවිද්‍යාලයනේ විතරයි උසස් පෙළ සමත්. නෑ. උසස් පෙළ සමත් ඔක්කොම විශ්වවිද්‍යාල යනවාද? නෑ. සාමාන්‍යයෙන් S3න් සමත් වෙන්න පුළුවන් නේ. විෂයන් තුන සමත් කියන්නේ උසස් පෙළ සමත්නේ. ඉතින් උසස් පෙළ S3න් සමත් වෙන අයත් ඉන්නවා. A3න් සමත් වෙන අයත් ඉන්නවා. දැන් A3න් සමත් වෙච්ච කෙනයි S3න් සමත් වෙච්ච කෙනයි. ඒ කියන්නේ සාමාන්‍ය එක විෂයකට ලකුණු 35යි කියලා හිතමු සාමාන්‍ය සාමාර්ථයක් දෙන්න. 35 අරගෙන සමත් වෙච්ච කෙනාත් ලකුණු 75 ඉක්මවල ගිහිල්ලා සමත් වෙච්ච කෙනා A3ක් අරගෙන සමත් වෙච්ච කෙනා කියනවනේ නේ. ඒ කෙනත් මේ දෙන්නම සමත් කියන තැනින් එක සමාන තැනකද නෙමෙයි දෙන්නේ. මේ දෙන්නම වෙලා තියෙන විභාගයේ සමත් වෙලා. හැබැයි ඒ කියන්නේ මේ දෙන්නම සමානයි කියන එකද? නෑ. මෙයා S3ක් සාමාන්‍ය සාමාර්ථ 3ක් අරගෙන සමත් කියන තැන ඉන්නවා. හරියා? විශිෂ්ට සාමාර්ථ 3ක් අරගෙන සමත් කියන තැන ඉන්නවා. හැබැයි සමත් තියෙන එක පොදු ගුණාකාරයකට ගත්තොත් මේ දෙන්නම එක සමානයි. හැබැයි ලකුණු කියන කාරණා විශිෂ්ටද සාමාන්‍යද කියන තැනින් ගත්තොත් එක්කෙනෙක් විශිෂ්ට වෙනකොට අනිත් එක්කෙනා සාමාන්‍ය වෙනවා. අන්න ඒ වගේ රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝත් ගත්තාම පස්සේ බුදුහාමුදුරුවෝත් ගත්තාම සමත් කියන තැනින් සහනයටපත් වීම කියන තැනින් සමානයි. හැබැයි රහතන් වහන්සේ විභාගයේ පාස් කරගන්න විතරක් ලකුණු වරන් තියෙනවා. S3 විතරයි.